Oh, we bless your name. ස්වාමීනි අපි ඔබගේ මහිමවත් නාමයට ප්‍රශංසා කරනවා. Rule and reign as kings and priests unto our God. අපි උන්වහන්සේ රජවරුන් පූජකයන් හැටියට මේ පොළවේ රජකම් A කරමු. life of praise and worship. අපි ප්‍රශංසාවේ සහ නමස්කාරයේ ජීවිතයක් තබා ගනිමු. Okay, we're going to look through the scriptures about the purpose of the birth of Jesus. අපි බයිබල් ලියවිලි වලින් අපි බලන්න යනවා යේසුස් වහන්සේගේ උපතේ තිබෙන අරමුණු කුමක්ද කියා. We see the scriptures in such a manner, we wonder what was the sole purpose of Jesus manifesting himself into this earth. දැන් අපි මේ බයිබල් පද බලනකොට අපි හිතන්නේ ඇයි යේසුස් වහන්සේ මේ ආකාරයට මේ පොළවට ප්‍රකාශ වුණේ කියා. The Bible says God so loved the world that he gave his only begotten son. බයිබලයේ කියන්නේ දෙවියන් වහන්සේ තමන්ගේ එක ජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. That whosoever believes in him උන්වහන්සේ කෙරේ අදහ ගන්නා ඕනෑම කෙනෙක් shall not perish but have everlasting life. සදාකාල ජීවනය විනාශ නොවි සදාකාල ජීවනය ලබන්නටයි උන්වහන්සේ එසේ That's කළේ the කියා. purpose that Jesus was manifested. ඒක නිසා තමයි යේසුස් වහන්සේ මේ පොළවට ප්‍රකාශ වුණේ. That it's not God's will that any should perish. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙමෙයි කවුරුත් විනාශ වීම. That every one of us should know Jesus, Lord of our lives, and be saved. අපි හැමෝම යේසුස් වහන්සේව අපේ ජීවිතයේ ස්වාමියා හැටියට පිළිගෙන ගැලවීම ලබා ගන්න ඕනේ. Saved from eternal damnation. ඒ සදාකාල විනාශයෙන් ගැලවීම. No longer are we going to live in condemnation or fear. තව දුරටත් අපි දෝෂාරෝපණයවත් බියෙන්වත් ජීවත් නොවන පිණිස. God wants us to be free. දෙවියන් වහන්සේට ඕනේ අපි නිදහස් වීමටයි. So that we would be freely worshiping the King of Kings and the Lord of Lords. රජුන්ගේ රජතුමා ස්වාමින්ගේ ස්වාමියා හැටියට නමස්කාර කරන්න නිදහස් වීමටයි. The greatest thing in life for man is to worship the Creator. දැන් මිනිසෙකුට තිබෙන ශ්‍රේෂ්ඨම දේ කුමක්ද? මෞකරුවානන්ට නමස්කාර කිරීමයි. The Father is seeking for true worshippers. පියාණන් වහන්සේ සැබෑ නමස්කාර කරන්නන් සොයනවා. Did you know that the Father is seeking, He's looking, who would worship me? ඔබ දන්නවද දැනගෙන සිටියද පියාණන් වහන්සේ සොයමින් සිටිනවා කවුද සිටින්නේ මට I mean, He නමස්කාර can get කරන්න. everybody to bow down and worship Him උන්වහන්සේට by පුළුවන් compulsion, but He's looking for people who are willing to voluntarily worship Him. උන්වහන්සේට පුළුවන් අනිවාර්ය කරලා මිනිස්සුන් ලව්ව උන්වහන්සේට නමස්කාර කරවන්න දන් ගසන්න. නමුත් උන්වහන්සේ ස්වච්ඡාවෙන් උන්වහන්සේ නමස්කාර කරන අයවයි සොයන්නේ. Imagine if you hear a thundering voice, I'm God and I want you to bow down and worship or you'll be dead. Meat. විදුලි කැටීමක් වගේ ඔබට සද්දයක් ඇසුනොත් උන්වහන්සේ කිව්වොත් මට දැන් නමස්කාර කරන්න කියලා ඔබ බයෙන් ඇත්තටම මැරිලා වැටේවි. The whole world would bow down and worship. මුළු ලෝකයාම ඒ විට උන්වහන්සේට දන නමලා නමස්කාර කරાવી. Why? Because of fear. හේතුව බය නිසා. That's what all the belief systems in the world is. Out of fear they worship. ඒක නිසා ඒ වගේ ඇදහිලි ක්‍රම තමයි මේ මුළු ලෝකෙම තිබෙන්නේ. බියෙන් තමයි වුන් නමස්කාර But කරන්නේ. the Father is seeking for true worshippers. නමුත් පියාණන් වහන්සේ ඇත්තටම සොයන්නේ සැබෑ නමස්කාර කරන්නේ. And if we were to worship Him, Jesus said, I'm the way, the truth and the life. දැන් ඔබට තිබෙන්නේ යේසුස් වහන්සේ නමස්කාර කරනවා නම් උන්වහන්සේ තමයි මාර්ගයත් සත්‍යයත් ජීවනයත්. That's the reason He paved the way through for Him to be able to seek for true worshippers. ඒක නිසා තමයි උන්වහන්සේ මේ මාර්ගය සෑදුවේ දෙවියන් වහන්සේට සැබෑ නමස්කාර කරන්නන් සොයන When පිණිස. Jesus went around the Samaritans, He met this woman and she said, well, we are told to worship in this mountain, but you want us to come and worship in Jerusalem, because she was a Samaritan and he was a Jew. දැන් සමාරිය කියන ප්‍රදේශයට යේසුස් වහන්සේ ගිය විට මේ කාන්තාව මුණ ගැසුණා. කාන්තාව කිව්වා යේසුස් වහන්සේට ඔබ යෙරුසලමේ නමස්කාර කරනවා. අපේ පියවරු අපිට කන්දේ නමස්කාර කරන්න කියනවා කියා. මොකද යේසුස් වහන්සේ ඒ වෙලාවේ යුදෙවෙක් හැටියට මේ කාන්තාව සමාරියක් හැටියටයි සිටියේ. But he said the time has come. නමුත් යේසුස් වහන්සේ උත්තර දීලා කිව්වේ වෙලාව ඇවිත් තිබෙනවා. The Father is seeking for true worshippers. පියාණන් වහන්සේ සැබෑ නමස්කාර කරන්නන් සොයනවා. The Father is seeking for true worshippers who would worship Him in spirit and in truth. පියාණන් වහන්සේ ආත්මෙන් සහ සැබෑකමින් නමස්කාර කරන සැබෑ නමස්කාර කරන්නවුන් සොයනවා. That they would no longer be confused about where we should worship or how we should worship. තව දුරටත් මේ අය වියවුල් භාවයෙන් අපි කොහේද නමස්කාර කරන්න
කරන්න ඕනේ කොහොමද කරන්නේ කියා වියවුල් නොවන පිණිස. Understanding that God is a spirit. දෙවියන් වහන්සේ ආත්මයක් කියා තේරුම් ගනිමින්. He is not some kind of image that we could create. උයේ දෙවියන් වහන්සේ කියන්නේ අපට හදන්න පුළුවන් රූපයක් නොවේ. He is the creator of the whole universe. උන්වහන්සේ කියන්නේ මේ මුළු විශ්වයම මැව්ව මැවුම්කරු. He is our creator. උන්වහන්සේ අපේත් මැවුම්කරුවා So නන්. we cannot create a God and try to worship him. ඉතින් අපිට බෑ දෙවි කෙනෙක් අපේ අත්වලින් සාදලා උන්වහන්සේට නමස්කාර කරන්න. We worship him in spirit and in the truth of what the word says. අපි උන්වහන්සේට නමස්කාර කරන්නේ වචනේ කියලා තිබෙන ආකාරයට සැබෑ කමින් සහ ආත්මයෙන්. Who is the truth? සත්‍ය කියන්නේ කවුද? Jesus. යේසුස්. So we worship the Father through Jesus. ඉතින් අපි පියාණන් වහන්සේට නමස්කාර කරන්නේ යේසුස් තුලින්. How do we come boldly to the presence of the Lord in the name of Jesus? කොහොමද අපි නිර්භීතව ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට පැමිණෙන්නේ? යේසුස් වහන්සේගේ නාමයෙන්. He said, how do you ask God for anything? Ask in my name, the name of Jesus. උන්වහන්සේ අපිට කියා තිබෙනවා කොහොමද දෙවියන් වහන්සේගෙන් මොනවා හරි ඉල්ලන්නේ? යේසුස්ගේ නාමයෙන්. Ask in Jesus' name ඒක උන්වහන්සේගෙන් ඉල්ලන්න ඕනේ යේසුස්ගේ නාමයෙන්. so that you will receive. ඔබට ලැබෙන පිණිස. In Matthew 1 and verse 21 says, මතෙව් 1:21 පවසන්නේ Jesus came to save his people. යේසුස් වහන්සේ පැමිණියේ උන්වහන්සේගේ සෙනඟ ගලව ගන්නයි. Jesus came to save his people. උන්වහන්සේ උන්වහන්සේගේ සෙනඟ ගලව ගන්න පිණිස පැමිණිස එක. And she shall bring forth a son. Verse 21, she shall bring forth a son, and thou shalt call his name Jesus, or Savior, or Deliverer, and he shall save his people from their sins. උන්වහන්සේට යේසුස් යන නාමය තබා පන්න. මක් නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගලවන්නේ උන්වහන්සේයයි කීවේය. So the purpose of Jesus was to save people. ඉතින් යේසුස් වහන්සේගේ පැමිණීමේ අරමුණ තමයි මිනිසයන් ගලව ගැනීම. Not just exhibit his power just for a short period of 3.5 years. උන්වහන්සේ නැතහොත් උන්වහන්සේගේ බලය අවුරුදු 3මාරක් වනි කෙටි කාලයකට ප්‍රදර්ශනය කිරීමට නොවේ. No, but he came to save his people. උන්වහන්සේ ආවේ උන්වහන්සේගේ සෙනඟ ගලව ගන්නයි. You and I are his people who have come into the saving knowledge. ඔබත් මමත් උන්වහන්සේගේ මේ ගැලවීමේ දැනුමට පැමිණියා වූ සෙනඟ හැටියටයි සිටින්නේ. So that we could now say, thank God I'm saved. දැන් අපිට කියන්න පුළුවන් ඔබ වහන්සේට ස්තුතියි මා ගැලවී සිටිනවාට. Thank God I'm saved. ස්වාමීනි ඔබට ස්තුතියි මා ගැලවී I'm සිටිනවාට. no longer lost. තවදුරටත් මම නැති වී නැහැ. I'm saved. මම ගැලවී සිටින්නේ. We are the children of the Most High God. අපි තමයි අති උතුම් දෙවිඳුන්ගේ දරුවෝ. The Bible says in John chapter 1 and verse 11, යොහාන් 1:12 he පවසනවා. came to his own and his own received him not. උන්වහන්සේගේම සෙනඟ වෙත උන්වහන්සේ පැමිණිසේක ඔවුන් උන්වහන්සේ පිළි නොගත්තේය. Okay, we'll read that scripture quickly in the book of John chapter 1 and verse 10 and 11. යොහාන් 1:10-11. He was in the world, and the world was made by him, and the world knew him not. උන්වහන්සේ ලෝකෙහි සිටිසේක. ලෝකයේද උන්වහන්සේ කරන කොටගෙන සාධන ලද්දේය. නමුත් ලෝකයා උන්වහන්සේ ඇඳින ගත්තේ නැත. He was in the world, උන්වහන්සේ ලෝකයේ සිටියා. and the world was made by him. ලෝකයත් උන්වහන්සේ කරන කොටගෙන සෑදුවා. I mean, the greatest, God himself has come, manifested himself amongst the people in the world, but the world never recognized him. ශ්‍රේෂ්ඨ දෙවිඳුන්ම මේ ලෝකයට ඇවිත් මිනිසයන් ඉදිරියේ ප්‍රකාශ වුණාට ලෝකයා උන්වහන්සේව අඳුනගත්තේ නැහැ. Even today he is manifesting himself. අද දවසේ පවා උන්වහන්සේව ප්‍රකාශ කරනවා. And we don't even realize that he is moving around us. නමුත් උන්වහන්සේ අප වට අප අතරේ සැරිසරන බවවත් අපි තේරුම් ගන්නේ නැහැ. People in the world really we're talking about. දැන් අපි කතා කරන්නේ ඇත්තටම ලෝකයේ සිටින They මිනිස්සු don't ගැන. even know that God exists. ඔවුන් ඇත්තටම දෙවියන් වහන්සේ පවතිනවා කියලාවත් ඔවුන් දන්නේ නැහැ. Jesus is moving around. යේසුස් වහන්සේ හැමතැනම සැරිසරමින් He is සිටිනවා.
God the Father is looking for whom? He's looking for worshippers, true worshippers. පිය වූ දෙවියන් වහන්සේ උන්වහන්සේට සැබෑ නමස්කාර කරන්නන්ව සොයමින් සිටිනවා. Verse 11 says, He came unto His own, and His own received Him not. 11 වෙනි පදයේ කියනවා උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක ස්වකීයෝ උන්වහන්සේ පිළි He නොගත්තෝය. came to save His people. උන්වහන්සේ පැමිණි උන්වහන්සේගේ සෙනඟ ගලවන්නයි. Because the birth of Jesus was still under the old covenant, and Jesus belonged to the old covenant. මන්ද යේසුස් වහන්සේගේ උපත සිද්ධ වුණේ පරණ ගිවිසුම යටතේ. යේසුස් වහන්සේ සිටියේ පරණ ගිවිසුම යටතේ. So He came amongst His own people. ඉතින් උන්වහන්සේගේම සෙනඟ වෙතටත් පැමිණියා. He wanted to save the Jews. උන්වහන්සේට ඕනුනේ යුදෙව්වන් ගලවන්නයි. But they never recognized Him. නමුත් ඔවුන් කිසිවිටකත් උන්වහන්සේව He හඳුනාගත්තේ came to His නැහැ. own, and His own received Him not. උන්වහන්සේ ස්වකීය සෙනඟ වෙතට පැමිණිසේක ස්වකීයවද උන්වහන්සේ පිළි නොගත්තෝය. But I thank God. නමුත් මම දෙවියන් වහන්සේට ස්තුති I so කරනවා. thank God. මම දෙවියන් වහන්සේට බොහෝ ස්තුති When we කරනවා. read the next verse, we could include ourselves into it. Then Because we were not a people to be saved. ඊළඟ පදේ කියවන විට අපිට පුළුවන් අපවත් ඇතුළත් කරගන්න. මොකද අපි ගැලවීම ලබන්න සුදුසු තරම් උන්වහන්සේගේ සෙනඟ හැටියට නොවේ සිටියේ. He came to the world, and the world recognized Him not. උන්වහන්සේ ලෝකයට පැමිණියා ලෝකයේ උන්වහන්සේ හැඳින නොගත්සේ. He came to His own people received Him not. උන්වහන්සේගේම සෙනඟ වෙතට පැමිණියත් ඔවුන් උන්වහන්සේ පිළි නොගත්තෝය. But as many as received Him, නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද? we are all Gentiles. අපි හැමෝම අන්‍ය We ජාතිකයෝ. are all Gentiles Api with no හැමෝම covenant at all. දෙවියන් වහන්සේ සමග කිසි කිවිසුමක් නැති අන්‍ය ජාතිකයෝ. The Bible says we were not even called a people. බයිබලයේ කියන්නේ අපි උන්වහන්සේගේ සෙනඟක් හැටියටවත් හැඳින්වෙන්නේ නැහැ In කියලා. the book of Romans, in chapter 9, it talks about we were not a people, but now we are made a people. රෝම 9 කියන්නේ අපි සෙනඟක් හැටියට සිටියේ නැහැ. නමුත් දැන් අපිව සෙනඟක් හැටියට When හඳුන්වනවා. I read that scripture, I was wondering whether we were people or we were beasts. දැන් ඇත්තටම අපි සෙනඟක් හැටියට නැත්නම් මිනිස්සු හැටියට සිටියේ නැහැ කියලා ඉංග්‍රීසියෙන් කියනකොට මං හිතුවා අපි එතකොට සතු හැටියටද හිටියේ කියලා. In verse chapter 9, Romans chapter 9 and verse 24, රෝම 9:24 even us whom He hath called, not the Jews only, but also the Gentiles. As He saith also in Hosea, I will call my people, which were not my people, and her beloved, which were not my beloved. යුදෙව්වරුන්ගෙන් පමණක් නොව අන්‍ය ජාතීන්ගෙන්ද කැඳවන ලද අප කෙරෙහි තමන් වහන්සේගේ මහිමේ සම්පත ප්‍රකාශ කරන්නට කැමැති වූසේක් නම් කිමෙක්ද? එසේම උන්වහන්සේ හොෂයාගේ පුතෙහි මාගේ සෙනගව නොසිටියවුන්ට මාගේ සෙනගය කියාත් ප්‍රිය නොවූ තැනැත්තියට ප්‍රිය තැනැත්තිය කියාත් කියන්නෙමි කියාද? I will call them my people, which were not my people. මාගේ සෙනගව නොසිටියවුන්ට මාගේ සෙනගය කියා. We were not even called people. දැන් ඇත්තටම අපි උන්වහන්සේගේ සෙනග හැටියකටවත් අපිව හඳුන්වලා තිබුණේ නැහැ. But thank God, to many as received Him, to them gave He the power. නමුත් දෙවියන් වහන්සේට ස්තුති වේවා උන්වහන්සේව පිළිගන්න අයට උන්වහන්සේ බලය දෙනවා. And it shall come to pass, verse 26, that in the place where it was said unto them, You are not my people, there shall they be called the children of the living God. Praise God. 26 වෙනි පදයේ කියනවා නුඹලා මාගේ සෙනග නොවන්නහු යයි ඔවුන්ට කියා තිබෙන තැන නුඹලා ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යයි කියනු ලබන්නහු යයි කියාද කීසේක. In the eyes of God, we were not even people, දෙවියන් වහන්සේගේ ඇස් දෙක ඉදිරියේ අපි සෙනගක් හැටියටවත් නෙමෙයි not සිටියේ. even recognized. අපිව හඳුනාගෙන හිටියේවත් We didn't නැහැ. have to become Jews and then be converted to become Christians. ඇත්තටම පළමුව අපි යුදෙව්වරු වෙලා ඊට පස්සේ කිතුනුව වෙන්න සිද්ධ වුණේ. We were of no people. අපි සෙනගක් හැටියටවත් සිටියේ නැහැ. As the Jews say, swines and dogs were one of the abominables animals. ඇත්තටම යුදෙව්වරු ඒ ඌරන්ට සහ බල්ලන්ට කියා සිටියේ ඒ පිළිකුල් කළ යුතු සත්වයෝ හැටියටයි We were සැලකුවේ. much similar to their statement. ඉතින් ඔවුන්ගේ ඒ ප්‍රකාශයට සමානව තමයි අපිත් සිටියේ. We were not a people, not recognized, but we became children of God. අපි මිනිස්සුયો හැටියට සෙනගක් හැටියටවත් හිටියේ නැහැ, හඳුනාගෙන හිටියේ නැහැ. නමුත් ඊට පස්සේ අපි දේව දරුවෝ බවට පත් We වුණා. become a children of the living God. අපි
ජීවමාන දෙවියන් වහන්සේගේ Not a පුත්‍රයෝ God වුණා. who is made out of stones and rocks, but we have become the children of the living God. ගල් වලින් පර්වත වලින් හදවපු දෙවි කෙනෙකුගේ දරුවෝ නෙමෙයි. ජීවමාන දෙවියන් වහන්සේගේ දරුවෝ. So we were no people, but now we are a people of God, we ඉතින් are අපි children of God. සෙනගක් හැටියට නෙමෙයි සිටියේ. නමුත් දැන් අපි උන්වහන්සේගේ සෙනගත් ඒ වගේම උන්වහන්සේගේ දරුවෝත් හැටියට That's the සිටිනවා. good news that we have through the birth of Jesus Christ. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතෙන් අපට තිබෙන්නේ ඒ සුභාරංචියයි. But to as many as received him, නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද? but to many as received him, යම් පමණ දෙනෙක් උන්වහන්සේ it පිළිගත්තෝද? didn't give any other qualification, but it says as to many as received him. දැන් වෙන සුදුසුකමක් එතන පවසන්නේ නැහැ. උන්වහන්සේව පිළිගන්න පුළුවන් ඕනම කෙනෙක් සිටිනවා නම් Sinner or the worst of all sinners, පව්කාරයෙක් වෙන්න පුළුවන්, පව්කාරයටත් වඩා අන්ත පව්කාරයෙක් not වෙන්න පුළුවන්. recognized as a people, මිනිසෙක් හැටියටවත් හඳුනාගත්තු නැති කෙනෙක් වෙන්න not පුළුවන්. even recognized as a nation. ජාතියක් හැටියටවත් හඳුනා නොගත්තු කෙනෙක් වෙන්න No පුළුවන්. people, just to receive him makes us children of the Most High God. ඉතින් සෙනගක්ව සිටින්නටත් නැතුව ඇත්තටම උන්වහන්සේව පිළිගන්නවා නම් උන්වහන්සේගේ දරුවෙක් වෙන්න පුළුවන්. That is the grace of God ඒක තමයි දෙවියන් වහන්සේගේ අනුග්‍රහය. in Christ Jesus. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල To many as received him, I just like that scripture. මම කැමති ඒ කොටසට. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ It didn't පිළිගත්තෝද? qualify who should receive. ඇත්තට මෙතන සුදුසුකමක් කියලා නැහැ. කවුද පිළිගන්න ඕනේ කියලා. It didn't say black, white, or other colors, එතන සුදු මිනිස්සෝ කළු මිනිස්සෝවත් වෙන පාටක්වත් or කියන්නේ a නැහැ. certain community or a certain group of people. නැත්නම් යම්කිසි ප්‍රජාවක් නැත්නම් යම්කිසි මනුෂ්‍ය කණ්ඩායමක් කියන්නේ නැහැ. Whoever we are, අපි කවුරු වුවත් receive him. උන්වහන්සේව පිළිගන්න. Receive him. ඔබ උන්වහන්සේව පිළිගන්න. Today is your day, and if you have never made Jesus Lord of your life, just ask him, invite him to come into your life. අදයි ඔබේ දවස. ඔබ කිසි විටකත් උන්වහන්සේට අඬගසා නැත්නම් ආරාධනා කරන්න උන්වහන්සේට Receive ඔබගේ him as Lord ජීවිතයට. and Savior of your life. ඔබේ ජීවිතයේ ස්වාමීන් සහ ගැලවුම්කරු හැටියට උන්වහන්සේව පිළිගන්න. All other things are just nothing compared to what we believe in according to the scriptures. අනිත් සියලු දෙයක්ම වැදගත් වෙන්නේ නැහැ මේ බයිබල් පදයට අනුව. Christmas has become so commercial and the message has completely gone off from the minds of the people. නත්තල් කියන උත්සවය ඇත්තටම වාණිජීකරණය වෙලා මිනිසයන්ට මේ යේසුස් වහන්සේ ගැන තියෙන අදහසවත් සම්පූර්ණයෙන් අයින් වී ගොස්. It's just for a short season that we just enjoy, but then it's just temporal happiness. But the true joy comes when you receive Jesus, Lord of your life. දැන් කෙටි කාලයකට තමයි කාල පරිච්ඡේදයකට තමයි අපි මේ උත්සවය අත්විඳින්නේ. ඉතින් නමුත් ඇත්තටම විය යුත්තේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඔබේ ජීවිතයේ ස්වාමියා හැටියට පිළිගැනීමයි. එතකොට සදාකාල ප්‍රීතිය පැමිණෙනවා. Jesus came to save our lives. යේසුස් වහන්සේ පැමිණියේ අපේ ජීවිත ගලවන්නයි. Thank God to many as received him, to then gave you the power to become sons of God. මෙතන පවසනවා දෙවියන් වහන්සේට ස්තුති වේවා. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තොත් එනම් උන්වහන්සේගේ නාමය කියලා අදහා ගන්නෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දෙන He බව. gave the power to become the sons of God. දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න උන්වහන්සේ බලය දෙන්නා. Don't reject him, receive him. උන්වහන්සේව ප්‍රතික්ෂේප නොකර උන්වහන්සේව පිළිගන්න. You can reject all other fancies around, but receive Jesus into your life. අනිත් හැම මෝස්තර සහිත දේවල් ඔබට පුළුවන් ප්‍රතික්ෂේප කරන්න. නමුත් යේසුස් ඔබේ ජීවිතයට පිළිගන්න. You don't have to just receive or just to move around with the crowd and feel the Christmas spirit, but receive Jesus, Lord of your life. ඉතින් ඇත්තටම අනිත් අය සමග ඔබ ගැවසිලා මනුෂ්‍යයන් සමග ගැවසිලා ඒ නත්තලේ තියෙන හැඟීම ලබා ගන්නට නෙමෙයි ඇත්තටම අවශ්‍ය කරන්නේ යේසුස් ක්‍රිස්තුස්ව ඔබේ ජීවිතේ ස්වාමියා හැටියට So පිළිගැනීමයි. let this season be the season of all seasons in your life by receiving Jesus, Lord of your life. දැන් මේ නත්තල් සමය ඔබේ ජීවිතයේ මුළු ජීවිත කාලයම තිබෙන සමයක් කර ගන්න පුළුවන් ඔබට යේසුස් ඔබේ ජීවිතයේ ස්වාමියා හැටියට පිළිගත්තොත්. Quickly we go to Galatians, the second thing that we see concerning Jesus. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග සම්බන්ධ අපි දකින දෙවෙනි කාරණාව In Galatians chapter 4, ගලාති 4 වෙනි පරිච්ඡේදයේ it's talking about a time that was appointed of the Lord. ස්වාමීන් වහන්සේ විසින් නියම කරන ලද කාලයක් ගැන එතන සඳහන් කරනවා. And today is your time. අදයි ඒ නියම කරන ලද ඔබේ Chapter 4 කාලය. and verse 4 says, But when the fullness of time was come, God sent forth his Son, made of a woman, made under the law, to redeem them that were under the law, that they might
received the adoption of sons. ගලාති 4:4-5 නමුත් කාලය සම්පූර්ණ වූ කල දෙවියන් වහන්සේ ස්ත්‍රියගෙන් උපන්නා වූද ව්‍යවස්ථාව යටතේ උපන්නා වූද තමන් පුත්‍රයන්න් වහන්සේ එව්සේක එසේ කළේ අප විසින් පුත්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාවේ යටතේ වූවන් මුදා ගැනීමටය. So when the fullness of time was come, God sent forth His Son. ඉතින් කාලය සම්පූර්ණ වුණාම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයා වෙව්වා. There is no other time that we're going to wait for. Now is the time for salvation. වෙන කාලයක් වෙන වෙලාවක් එනකන් අපි බලන් ඉන්නේ නැහැ. අද තමයි මේ මොහොත තමයි The ගැලවීමේ time has මොහොත. come for the last 2,000 years ago, this gospel had been preached. දැන් අවුරුදු 2000කට කලින් මේ කාලය මේ වෙලාව ආවා. සුභාරංචිය දේශනා කරනු ලැබුවා. So we need to say, yes, Lord, I believe දැන් අපිට තිබෙන්නේ කියන්න ඔව් පියාණනි මම විශ්වාස කරනවා. that you were sent to redeem us who are under some kind of a law. යම් ආකාරයක ව්‍යවස්ථාවක් නැතොත් නීතියක් යටතේ සිටියා වූ අපව මුදව ගන්න ඔබ උන්වහන්සේව එව්වා. Because every one of us had a conscience within us. අපි හැමෝටම තිබුණා අප තුල යම් හෘද සාක්ෂියක්. Well, be good, do good, see good. Well, I'm trying to be good. And all kinds of laws that we had in our minds. අපගේ මනස් තුල යම් යම් නීති තිබුණා. අපි හිතුවා හොඳින් ඉන්න ඕනේ, හොඳ දේවල් කරන්න ඕනේ, හොඳ විදිහට හැමදේම පේන්න ඕනේ. Some men willpower their God, and that was a law that they were under. සමහරක් අයගේ දෙවියන් හැටියට උන් සැලකුවේ තමන්ගේම කැමැත්තේ බලයයි. They thought, well, I just can do the right thing, I think. I can handle it. ඔවුන් කිව්වේ මට හිතනවා මට හරි දේ කරන්න පුළුවන්. මට ඒක කරගන්න පුළුවන්. But God knew it was impossible with the nature that we had. නමුත් දෙවියන් වහන්සේ කිව්වේ අපිට තිබුණ මේ ස්වභාවයත් එක්ක ඒක කරගන්න බැහැ The කියලා. nature that we carried was a sinful nature, so how can we have used our willpower? අපිට තිබුණ ස්වභාවය පෞකාර ස්වභාවයක්. එහෙමනම් කොහොමද අපේ කැමැත්ත තනි කැමැත්තේ බලෙන් ඒ දේ කරගන්නේ? It says to redeem us. මෙතන පවසන්නේ අපව මුදවා He came ගැනීමට to කියලා. rescue us, උන්වහන්සේ ආවේ අපව බේරගන්න. to pay a price as a ransom, ගෙවන්න මිදීමේ මිලයක්. so that we might be redeemed from the curse. ඒ ශාපයෙන් අපව මුදව ගන්න පිණිස. That we might receive the spirit of adoption. ඒ හදා වඩා ගැනීමේ ආත්මය පුත්‍රකමේ ආත්මය අපට ලබා ගන්න Verse පිණිස. 6 says, because we are sons after believing in Jesus Christ, God sends forth His Spirit into our hearts that we can cry, Abba, Father. 6 වෙනි පදේ කියන්නේ නුඹලා පුත්‍රයන්ව සිටින බැවින් අප්පා පියාණෙනි කියා හඬ ගසන්නා වූ තමන් වහන්සේගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට You එවුවා have කියලා. come to the place when you receive Jesus, Lord of your life, God becomes your Father. දැන් ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ස්වාමියා හැටියට පිළිගත් විට දෙවියන් වහන්සේ ඔබේ පියා වන තැනට තමයි ඔබ පැමිණෙන්නේ. After we receive Him, Lord of our life, why would we have to go back to the beggarly elements? We're going to read a few scriptures down. දැන් අපි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ අපේ පියා හැටියට පිළිගත්තට පස්සේ ඒ මැරිච්ච දේවල් පස්සේ අපි යන්න අවශ්‍ය Verse 7 කරන්නේ. says, wherefore thou art no more a servant but a son, if a son then an heir of God through Christ. 7 වෙනි පදේ කියන්නේ මෙසේ නුඹ තවත් දාසයෙක් නොව පුත්‍රයෙක් කිය. පුත්‍රයෙක් නම් දෙවියන් වහන්සේ කර්ණ කොටගෙන උරුමකාරයෙක් කිය. Howbeit then, when you knew not God, ye did serve unto them which by nature were no gods. එසේ වී නමුත් නුඹලා ඒ කාලයේදී දෙවියන් වහන්සේ නෑඳින ස්වභාවයෙන් දෙවිවරුන් නොවන්ටන්ට වහල්ව සිටියහුය. But after you have known God, or rather are known of God, how turn ye again to the weak and beggarly elements, whereunto you desire again to be in bondage? නමුත් දැන් නුඹලා දෙවියන් වහන්සේ ඇඳිනගෙන සිටිද්දී නොහොත් ඊට වඩා දෙවියන් වහන්සේ විසින් අඳුනනු ලැබ සිටිද්දී නුඹලා ඒ දුර්වල වූ නිෂ්ඵල වූ ගුරුකම් වලට නැවතත් වහල්ව සිටින්ට ආශා ඇතුව ඒ දේට නැවත හැරෙන්නේ කොහොමද? Jesus was born to redeem us. යේසුස් වහන්සේ උපත ලැබුවේ අපව මුදවන්නයි. Now that we are redeemed, දැන් අපි මිදීම ලබා සිටින විට why would we want to go back into bondage? ඇයි අපි නැවත වාරයක් ඒ බන්ධනයට යා යුත්තේ? Going back again to bondage is going back again to living by our own feelings instead of believing what Christ has already done for us. නැවත බන්ධනයට යනවා කියන්නේ අපේම හැඟීම් මත විශ්වාස කරන තැනකට යනවා. ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් කරලා තිබෙන දේ විශ්වාස නොකර. You observe days, months, times and years.
verse 10. දහවෙනි පදයේ කියනවා නුඹලා දවස්ද මාසද කාලවලද අවුරුදුද සලකන්නහුය. So it doesn't matter whether Jesus was born on 25th of December or 25th of April or any other day. You don't have to go back and try to get back into some kind of a bondage. ඉතින් යේසුස් වහන්සේත් දෙසැම්බර් 25ද අප්‍රේල් මාසෙද නැත්නම් වෙන දවසකද ඉපදුනේ කියන එක ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබ නැවත ඒ දවස් හොයාගෙන ගියොත් ඔබ බන්ධනයකටයි ඇතුල් වන්නේ. Days and months should not even matter to you. ඇත්තටම මේ දවස් මාස ඇත්තටම ඔබට වැදගත්වත් වෙන්න ඕනේ නැහැ. You're redeemed from the bondage that you were in and you're made sons of God now. ඔබ ඒ සිටියා වූ බන්ධනයෙන් ඔබ දැන් නිදහස් වී දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් බවට පත් වී සිටිනවා. And enjoy all that a son has. ඉතින් පුත්‍රයෙකුට තිබෙන හැම දෙයක්ම ඔබ දැන් භුක්ති විඳින්න. You're an heir of God through Christ Jesus. ඔබ දෙවියන් වහන්සේගේ උරුමකාරයෙක් හැටියට සිටිනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලින්. So the birth of Jesus has made you sons of God. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ඔබව දේව පුත්‍රයෙක් බවට පත් කර Over තිබෙනවා. and over again it reminds us of this truth. වරින් වරට මේ සත්‍යතාවය අපට මතක් කර දෙනවා. When you receive him, you become a child of the Most High God. ඔබ උන්වහන්සේව පිළිගත්තාම අති උතුම් දෙවියන්ගේ දරුවෙක් බවට After you පත් receive him, වෙනවා. you don't have to go back to any other bondage again. ඔබ උන්වහන්සේව පිළිගත්තට පස්සේ නැවත වෙන කිසිම බන්ධනයකට යා යුතු නැහැ. Thirdly, we find in John chapter 18 and verse 37. තුන්වෙනි කරුණ අපි දකින්නේ යොහාන් 18:37. Verse 37 it says, Pilate therefore said unto him, Art thou a king? Jesus answered, Thou sayest that I am a king. To this end was I born. For this cause came I into the world, that I should bear witness unto the truth. Everyone that is of the truth heareth my voice. යොහාන් 18:37 එබැවින් පිලාත් එසේ වී නම් නුඹ රජෙක් දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් මම රජෙක් යයි නුඹ කියනවා හරිය. ඒ පිණිස මම ඉපද සිටිමි. මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂි දෙන පිණිසය. සත්‍යයෙන් වූ සියල්ලෝ මගේ හඬ අසති කීසේක. Now that you are born into the family of God, දැන් ඔබ දෙවියන් වහන්සේගේ පවුලට උපත ලබා සිටින නිසා now that you and I who were no people are made the people of God or children of the Most High God, දැන් අපි කලින් කිසිම මනුෂ්‍ය කණ්ඩායමකටවත් අයිති නැතුව සිටිය අපි දැන් උන්වහන්සේගේ සෙනග හැටියට උන්වහන්සේගේ දරුවෝ හැටියටත් පත් වී සිටින නිසා now that we are new creations in Christ දැන් අපි Jesus, ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ අලුත් මැවිල්ලක් නිසා all things have passed away, පරණ දේවල් සියල්ල පහ වී ගොස් all things have become new, සියල්ල දැන් අලුත් වී තිබෙනවා. and we are serving the living God and a true and the living God, අපි සත්‍ය වූ ජීවමාන වූ දෙවියන් වහන්සේට දැන් සේවය කරනවා. understanding to this end was Jesus born. මේ කාරණාවට මේ පිණිස යේසුස් වහන්සේ උපත ලබා සිටින බව තේරුම් For ගෙන this සිටිනවා. cause has he come into this world, මේ ඒ පිණිස උන්වහන්සේ මේ ලෝකයට පැමිණ that සිටිනවා. he should bear witness of the truth, unto the truth. සත්‍යයට ඔබ සාක්ෂි දරන පිණිස Truth, living according to the truth of God's word. දෙවියන් වහන්සේගේ වචනේ නැමැති සත්‍යයට අනුව ජීවත් වීම. And everyone that is of the truth heareth my voice. සත්‍යයෙන් වූ සියල්ලෝ මාගේ හඬ අසති. The purpose of Jesus Christ who was born, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලැබීමේ අරමුණ that he නම් might save us, උන්වහන්සේ අපව ගලවන make us පිණිස children of God, දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් that කරන we might පිණිස walk according to the truth of God's word. දෙවියන් වහන්සේගේ වචනේ නැමැති සත්‍යතාවයට අනුව අපි ගමන් කරන පිණිස You and I who have come into this saving knowledge of Jesus Christ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මේ ගැලවීමේ දැනුමට ඔබත් මමත් ඇවිත් සිටිනවා. understand that it's not just an emotional thing that took place in our life. ඒක ඇත්තටම හැඟීම්බර ක්‍රියාවක් නොවේ අපේ ජීවිතයේ සිද්ධ වුණේ කියා අපි තේරුම්ගෙන Not the සිටිනවා. lights and the glamour of the world that is around us. මේ ලෝකයේ බැබලෙන දේවල් ආලෝකවල් අපි වටා තිබෙන ඒ වගේ දේවල් නොව It is to walk in the truth, ඇත්තටම තිබෙන්නේ අපට සත්‍ය තුල ගමන් කරන්නයි. live in the truth. සත්‍ය තුල ජීවත් And වෙන්නයි. if you're in the truth, you can hear God's voice. ඔබ සත්‍ය තුල සිටින විට ඔබට දෙවියන් වහන්සේගේ හඬ අසන්න පුළුවන්. Everyone that is of the truth heareth my voice. සත්‍යයෙන් වූ සියල්ලෝ මගේ හඬ අසති. You can hear him.
as a child of God. පුළුවන් දේව දරුවෙක් හැටියට උන්වහන්සේගේ හඬ අසන්න. To this end was Jesus born, that you might hear the word of God and the voice of God. මේ පිණිස යේසුස් වහන්සේ ඉපද සිටිනවා. කුමකටද? උන්වහන්සේගේ වචනයට හැහුම්කන් දෙන පිණිසත් උන්වහන්සේගේ හඬ අසන පිණිසත්. I don't no longer go around saying, I don't hear from God, I don't hear from God, I don't know what God is trying to get at. තව දුරටත් මම කිය යන්නේ නැහැ. මට දෙවියන් වහන්සේගෙන් ඇහෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියන දේ මට ඇහෙන්නේ නැහැ. උන්වහන්සේ මොනවා කියනවාද කියලා මම දන්නේ නැහැ. Everyone that is of the truth සත්‍යයෙන් වූ සියල්ලෝම heareth my voice. මගේ හඬ අසති. Remember, you know the voice of God. මතක තබා ගන්න දේව හඬ කුමක්ද කියා ඔබ දන්නවා. Jesus said, my sheep hear my voice. යේසුස් වහන්සේ කීවෙත් මාගේ බැටළුවෝ මාගේ හඬ අසති. You and I, we were just swines and dogs, and we were converted as sheep right now ඔබත් මමත් by සිටියේ receiving Jesus Christ. ඌරොත් බල්ලොත් වගේ. නමුත් අද දවසේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීම තුලින් අපි බැටළුවෝ හැටියට සිටිනවා. He changed our nature උන්වහන්සේ අපේ ස්වභාවය වෙනස් කළා. so that we can hear the truth, උන්වහන්සේගේ සත්‍ය අසන පිණිස, that we might live in the truth. සත්‍ය තුල ජීවත් වෙන පිණිස We can hear the voice of God so plainly and clearly and do His will. අපිට පුළුවන් ඊට පැහැදිලිව උන්වහන්සේගේ වචන හඬ අසලා උන්වහන්සේගේ කැමැත්ත කරන්න. You know, as a child of God, you should never say, I can't understand what God is trying to tell me. දේව දරුවෙක් හැටියට ඔබ කිසි විටකත් කිව යුතු නැහැ. මම දන්නේ නැහැ දෙවියන් වහන්සේ මොකක්ද මට කියන්න හදන්නේ. මට තේරෙන්නේ නැහැ. You understand His language very clearly. උන්වහන්සේගේ භාෂාව ඊට පැහැදිලිව ඔබට තේරෙනවා. Every moment of your life, He's speaking to you, He's talking to you, He's directing you, either by an audible voice or by the inner sense that you sense within you. උන්වහන්සේ දවස් පත හැම මොහොතකම ඔබට කතා කරනවා, ඔබට මඟ පෙන්වනවා. ඇත්තටම ඒ සැබෑ හඬකින් වෙන්න පුළුවන්, නැත්නම් ඇතුළාන්තයෙන් යම්කිසි හැඟවීමක් තුලින් ඇත්තටම උන්වහන්සේ ඒ දේ කරනවා. So next time you think about Christmas, you always think, Jesus was born to save me. ඕනම මොහොතක ඊළඟ වතාවේ ඔබ නත්තල ගැන හිතනකොට මතක් වෙනකොට ඔබ මතක් කරගන්න යේසුස් වහන්සේ උපත ලැබුවේ මාව ගලවන්නයි. So that I can become a child of God. මාව දේව දරුවෙක් කරන පිණිස. I can be redeemed and I can become a child of මම God. මිදීම ලබා දේව දරුවෙක් වෙන පිණිස. And thirdly, you can hear the voice of God because you're of the truth now. තුන්වෙනි කරුණ කුමක්ද? දැන් ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ හඬ අසන්න. මොකද ඔබ දැන් සිටින්නේ සත්‍ය තුල. Everyone that is of the truth heareth me. සත්‍යයෙන් වූ සියල්ලෝ මාගේ හඬ අසති. Those who are not of the truth, they don't hear Him. සත්‍යයෙන් නොවූ සියල්ලෝට උන්වහන්සේගේ හඬ ඇසෙන්නේ But we නැහැ. are of the truth. We can hear Him. අප සිටින්නේ සත්‍යයෙන්. ඒ නිසා අපට පුළුවන් උන්වහන්සේගේ හඬ And අසන්න. fourthly and finally, හතරවෙනි කරුණ සහ John අවසාන chapter කරුණ. 10 යොහන් 10. and verse number 10. යොහන් 10:10. The thief cometh but to steal, kill, and destroy, but I am come that they might have life, and that they might have life more abundantly. යොහන් 10:10 සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන The පිණිසත්ය. thief in this scripture, if you really see, it's talking about the false shepherds That and the means- false teachers. පරිච්ඡේදවල පරිච්ඡේදයේ හැටියට සොරා හැටියට හඳුන්වන්නේ බොරු ගුරුවරු හැටියට. And goes on down the line, and this is where in verse 27 Jesus said, my sheep hear my voice. ඊට පස්සේ දිගටම උන්වහන්සේ විස්තර කරලා කතා කරලා 27 වෙනි පදේ කියන්නේ මාගේ බැටළුවෝ මාගේ හඬ අසති. But the most important thing is, what was the purpose for Jesus to come? නමුත් වඩා වැදගත්ම දේ කුමක්ද? යේසුස් වහන්සේ මේ පොළොට එීමේ අරමුණ කුමක්ද කියන That I එක. might have life and life in abundance. මට ජීවනය අධික ලෙස ලැබෙන පිණිසත්ය. Jesus came to destroy the works of the devil. යේසුස් වහන්සේ ආවේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසයි. 1 John 3:8 says he was manifested to destroy the works of the devil. එක යොහන් 3:8 කියන්නේ යක්ෂයාගේ ක්‍රියාවල් විනාශ කරන පිණිස උන්වහන්සේ ප්‍රකාශ වූ බවයි. Eventually we have caught the thief. We know who the thief is. දැන් අන්තිමටම අපි කොහොම හරි මේ හොරාව අල්ලගත්තා. දැන් අපි දන්නවා කවුද මේ හොරා. The Bible says by the crucifixion of Jesus, by death, he destroyed the one who had the power of death, and that is the devil. බයිබලේ පවසන්නේ උන්වහන්සේගේ කුරුසේ මරණය තුලින් මරණයේ බලය ඇත්තව උන්වහන්සේ විනාශ කළා කියා. In fact, the devil thought that he arrested Jesus, but he didn't know that he himself was arrested for
ever and forever and put into the lake of fire. ඇත්තටම යක්ෂයා හිතුවේ ඔහු යේසුස් වහන්සේ වල්ලගත්තා කියලා, හිර බාරට අහු කරගත්තා කියලා. නමුත් ඇත්තටම උනේ යේසුස් වහන්සේ යක්ෂයාව හිර කරගෙන සදා කාලෙටම ඌව හිර කරමින් ඒ ගිනි උතුනට දැම්මුවා. That's the reason we got to believe through death he was able to destroy the power of death. ඒක නිසා තමයි අපි විශ්වාස කරන්න ඕනේ යේසුස් වහන්සේගේ මරණය තුලින් ඒ මරණයේ බලයව විනාශ කරා Hebrews කියලා. 2 and verse 14 and 15 says all our lifetime we were subject to bondage. හේබ්‍රෙව් 2:14-15 කියන අපේ මුළු ජීවිත කාලයම අපි බන්ධනයකට යටත් වී සිටියා. But thank God his death has brought life into us. නමුත් ඇත්තටම උන්වහන්සේගේ මරණය තමයි අපගේ ජීවිතවලට ජීවනය ගෙනත් He තිබෙන්නේ. is risen. උන්වහන්සේ දැන් නැගිට He's සිටිනවා. no longer dead. He's no longer on the cross. He's no longer in the grave, but he is risen. උන්වහන්සේ තවදුරටත් මැරී නැහැ, සොහොනෙත් නැහැ, කුරුසෙත් නැහැ. උන්වහන්සේ දැන් නැවත නැගිට සිටිනවා. He is well and he's doing fine. උන්වහන්සේ ඇත්තටම හොඳින් සිටිනවා. And he's looking forward for us to do fine in life. ඒ වගේම උන්වහන්සේ බලන් සිටිනේ අපේ ජීවිතේ හොඳින් සිටීවි And the කියලා. reason he came was, he said, I've come to give you life. උන්වහන්සේ එන්න හේතුවත් උන්වහන්සේ කිව්වා මම ආවේ ඔවුන්ට You ජීවනය have දෙන්න lost a lot පිණිස. of things in ඔබේ life. ජීවිතයේ ඔබේ බොහෝ දේවල් ඔබට නැති වී තිබෙනවා. You have been destroyed. Things have been stolen away from you. ඔබගේ සමහර දේවල් විනාශ වෙලා සමහර දේවල් හොරකම් කරලා ඔබේ. Hearing the false teachers, we have been losing a lot of things in life. වැරදි ගුරුවරුන්ට අහුම්කන් දීම තුලින් ඔබේ ජීවිතයේ ගොඩක් දේවල් ඔබ නැති කරගෙන තිබෙනවා. But Jesus is our good and great shepherd who has come into our lives. නමුත් යේසුස් වහන්සේ තමයි යහපත් සහ ශ්‍රේෂ්ඨ එඬේරා හැටියට අපේ ජීවිතවලට පැමිණ He සිටින්නේ. is the good shepherd who has come into our lives. උන්වහන්සේ තමයි ඒ අපේ ජීවිතවලට පැමිණ සිටින යහපත් එඬේරා. We're going to see one more scripture quickly while the children keep coming up. දරුවන් ඉහළ මාලයට පැමිණෙන තෙක් අපි තව පදයක් ඉතා ඉක්මනින් බලමු. In the book of Jeremiah chapter 23, යෙරමියා 23 වෙනි පරිච්ඡේදය. in Jeremiah 23 it says, යෙරමියා 23 and verse 3, 23 and I will gather the remnant of my flock out of the countries whither I have driven them, and I will bring them again to their folds, and they shall be fruitful and increase. යෙරමියා 23 නමුත් මාගේ රැළෙන් ඉතුරු වෙන්නන් මා විසින් පන්නා දැමූ සියලු දේශවලින් මමම රැස් කර නැවත ඔවුන්ගේ ගාල් වලට ගෙනෙන්නෙමි. ඔව්හු බෝවි වැඩිවන්නෝය. I will bring them back to the folds, and they shall be fruitful and increase. මාගේ රැළෙන් ඉතුරු වෙන්නන් මා විසින් පන්නා දැමූ සියලු දේශවලින් මමම රැස් කර නැවත ඔවුන්ව ගාල් වලට ගෙනෙන්නෙමි. ඔව්හු බෝවි වැඩෙන්නෝය. They're going to be fruitful and increase. ඔවුන් බෝවි වැඩි වෙන්න යනවා. Jesus said, I have come. යේසුස් වහන්සේ කිව්වා මම පැමිණියා. To this end was Jesus born. He has come to destroy the works of the devil. මේ කාරණාවට උන්වහන්සේ පැමිණ තිබෙනවා. උන්වහන්සේ පැමිණියේ යක්ෂයාගේ ක්‍රියාවල් විනාශ කරන පිණිසයි. So that we can be fruitful and increase. අපි බෝවි වැඩි වෙන පිණිස. And I will set up shepherds over them, which shall feed them. Verse 4. ඔවුන් 4 වෙනි පදය ඔවුන් පෝෂණය කරන ඉඬේරුන්ද ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. That's what he's going to do, and that's what he's doing. He said, I'm going to appoint shepherds. He is the great and the good shepherd, and every shepherd is the under shepherd of the great shepherd. දැන් ඇත්තටම ඒකයි උන්වහන්සේ කරමින් සිටින්නේ. උන්වහන්සේ තමයි ශ්‍රේෂ්ඨතම විශාලම එඬේරා හැටියට සිටින්නේ. ඊට පස්සේ උන්වහන්සේගේ යටතේ උන්වහන්සේ තවත් එඬේරුන් පත් කරනවා. And they shall feed them. ඔවුන් පෝෂණය කරන පිණිස That's the most තිබෙනවා. important thing for us to know this life is by receiving the feeding of the word of God. දැන් මේක තමයි තාම වැදගත් දේ අපේ ජීවිතයට පිළිගත යුතු. උන්වහන්සේගේ වචනයෙන් උන්වහන්සේ අපව පෝෂණය කරනවා කියන එක. Jesus was ascended on high. යේසුස් වහන්සේව උසස් කරනු ලැබුවා. The Bible said when he ascended on high, he gave gifts unto men. බයිබලයේ පවසන උන්වහන්සේ උසස් ස්ථානවලට ගිය විට මිනිසයන්ට දීමනාවල් දුන්නා. He led captivity captive and he ascended on high. උන්වහන්සේ සිර කරුවන් නිදහස් කර උන්වහන්සේ
උසස් ස්ථානවලට ගියා කියා තිබෙනවා. in Ephesians 4:10 and 11. එෆීෂ 4:10යි And he gave 11යි. gifts unto men. ඊට පස්සේ උන්වහන්සේ මිනිසයන්ට දීමනාවල් And දුන්නා. the gifts refer to the fivefold ministry. ඒ දීමනාවල් හඳුන්වන්නේ පස්වැදෑරුම් The සේවය ගැනයි apostles, සඳහන් the කරන්නේ. prophets, the teachers, the pastors, and the evangelists. ප්‍රේරිතයන්ද අනාගත වක්තෘවරුන්ද සුභාරංචිය ප්‍රකාශ කරන්නන්ද සභාපාලකවරුන් සහ ගුරුවරුන්. That there might be the feeding of God's word that will come into the people. එසේ කලේ මනුෂ්‍යයන් වෙතට දෙවියන් වහන්සේගේ වචනය නැමැති පෝෂණය පැමිණෙන පිණිසයි. That we will be educated according to the scriptures so that we would not be led astray no more. දැන් බයිබලයට අනුව අපි දැනුවත් වෙලා තව දුරටත් අපි මුලාව නොයන පිණිසයි උන්වහන්සේ එසේ කළේ. No longer I'm going to be led astray, but we are going to follow the good shepherd. තව දුරටත් මම වෙනතකට යන්නේ නැතුව මම මේ යහපත් එඬේරව අනුගමනය කරන්න යනවා. Every true minister of the gospel should always lead people to Christ. දැන් සුභාරංචියේ සැබෑ සේවකයෙක්ගේ වගකීම වන්නේ නිතරම වුන් යේසුස් වහන්සේ වෙතට මිනිසයන් Not යොමු කිරීමයි. lead the people unto themselves, but lead them to Christ. දැන් තමන් වෙතට මිනිසයන් යොමු කර ගැනීම නොව ක්‍රිස්තුස් වහන්සේ වෙතට මිනිසයන් යොමු And කිරීමයි. anytime you find any ministry that leading people unto themselves, you'll always find there is destruction. දැන් ඔබ මිනිසයන් තමන් වෙතට යොමු කර ගන්න පුද්ගලයා ඔබ නිතර දැක්කාම සේවයන් දැක්කාම එතන ඔබට පේනවා විනාශයක් සිද්ධ වෙනවා. But thank God, through the feeding of God's word, we are going to be so fed to the full, and we will be enjoying life to the fullest. නමුත් ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනයෙන් පෝෂණ ලබන අප ඇත්තටම නිසා උන්වහන්සේට ස්තුති වේවා අපි මුළුම වශයෙන්ම පෝෂණය ලැබ සම්පූර්ණ වශයෙන් ජීවනය අත්දකිනවා. Some shepherds are self-appointed, but God-appointed shepherds are going to feed the people. සමහර එඬේරු තමන්වම පත් කරගෙන තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේ පත් කරන එඬේරු කරන්නේ මිනිසයන්ව පෝෂණය They කිරීමයි. call them by their big titles. I'm prophet so and so, I'm apostle so and so, or I'm pastor so and so, or I'm an evangelist or whatever. දැන් මේ තමාම පත් කරගන්න අය තමයි ලොකු ලොකු පට්ටම් තමාටම දාගෙන මම අහවල් පූජකතුමා මම අහවල් කෙනා කියා ඕන් නම් කියා ගන්නේ. But God says, I will set up shepherds over them. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ මම ඔවුන් කෙරෙහි එඬේරුන් පත් You කරන්නේ. might not be recognized by anybody. If God has appointed you, take that appointment and do what He says. දැන් කවුරුවක්වත් ඔබව හඳුනාගෙන නැතුව ඇති. නමුත් දෙවියන් වහන්සේ නම් ඔබව පත් කර තිබෙන්නේ ඔබ උන්වහන්සේ කියන දේ කරන්න. I will set shepherds over them which shall feed them. ඔවුන් පෝෂණය කරන එඬේරුන්ද ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. That's very important for every sheep to understand. Is this man an appointed man of God or has he been self-appointed? දැන් ඇත්තටම හැම දේව දරුවෙකුටම මේක ඉතා වැදගත්. ඔවුන් දැනගන්න ඕනේ යම් දේවදාසයෙක් ඔහුවම පත් කරගෙනද නැත්නම් දෙවියන් වහන්සේ පත් කරපු If you have been එඬේරුද. an appointed shepherd of God, a pastor, a teacher, or an apostle, or an evangelist, or a prophet, දැන් ඔබ දෙවියන් වහන්සේ විසින් පත් කරන ලද එඬේරෙක් නම් ඒ එඬේරා සභා පාලකයෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, අනාගත වක්තෘවරයෙක් වෙන්න පුළුවන්, සුභාරංචිය ප්‍රකාශ කරන්නෙක් වෙන්න පුළුවන්. just because God has appointed, it does not mean that you will not go through some trials in life. දැන් දෙවියන් වහන්සේ ඔබව පත් කරපු පමණින් ඒකෙන් කියවෙන්නේ නැහැ. ඔබ ජීවිතයේ පරීක්ෂා තුලින් නොයාවි කියා. You may be left alone sometimes. Nobody wants to look at you because you speak the truth. සමහර විට ඔබ තනි වෙන්නත් පුළුවන්. මොකද කවුරුත් ඔබ දිහා බලන්නෙත් නැහැ. මොකද ඔබ සත්‍ය කතා කරන I නිසා. walk that pathway and I know that God has been my comforter always. දැන් ඒ මාර්ගයේ මමත් ගිහින් තිබෙනවා. ඒ නිසා මම දන්නවා දෙවියන් වහන්සේ තමයි නිතර අපව සනසන්නේ. And Jesus never ever wanted the praises of people. When people started praising him and tried to give him a special appointment, he ran away from the people. දැන් යේසුස් වහන්සේ කවදාකවත් මනුෂ්‍ය ප්‍රශංසාව සෙව්වේ නැහැ. මනුෂ්‍යයන් උන්වහන්සේ ප්‍රශංසාව කරලා උන්වහන්සේට යම් තැනක් දෙන්න හදනකොට ඇත්තටම මනුෂ්‍යයන් වෙතින් උන්වහන්සේ පලා ගියා. In fact, the Bible says, how can you believe if you are going to be receiving the praises of people? බයිබලයේ කියන්නේ ඔබ මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසාව ලබනවා නම් කොහොමද උන්වහන්සේව අදහගන්නේ කියයි. I mean, I'm just reading the scripture out because this has been a blessing to me. Go with me. We hold on to Jeremiah and John chapter 5.
මේ පදේ මට ආශිර්වාදයක් වී තිබෙන නිසා මම කැමතියි ඔබ සමග ඒක බෙදා ගන්න. So I decided to follow him and receive the praises of God than to be receiving the praises of men. ඉතින් මම තීරණයක් ගත්තා උන්වහන්සේව අනුගමනය කරමින් මනුෂ්‍ය ප්‍රශංසාව නොසොයා දෙවියන් වහන්සේගෙන් ලැබෙන ප්‍රශංසාව In සොයන්න. John chapter 5 and verse 43, I am come in my Father's name and you receive me not. If another come in his own name, him you will receive. යොහන් 5:43 මම මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් ඇවිත් සිටිමි. නමුත් නුඹලා මා පිළිගන්නේ නැත. වෙන කෙනෙක් තමාගේම නාමයෙන් එන්නේ නම් නුඹලා ඔහු පිළිගන්නවා ඇත. If somebody come with his human opinions, you will receive him. දැන් මනුෂ්‍ය අදහස් සමගින් කවුරු හරි කෙනෙක් පැමිණෙනවා නම් ඔබ ඔහුව පිළිගන්න But යනවා. I have come with the truth. නමුත් මම ඇවිත් සිටින්නේ සත්‍ය සමගින්. Sometimes truth does not taste too good to people. සමහරක් විට මේ සත්‍යයන් මනුෂ්‍යයන්ට ඒ තරම් රසවත් නැහැ. They try to reject you, then they call you by names and they say, he's an extremist and be careful of them. ඔවුන් හදන්නේ එවැනි මොහොතක ඔබ ප්‍රතික්ෂේප කරලා ඔබට නම් දාලා අනිත් අයටත් කියනවා ඔබෙන් පරිස්සම් වෙන්න කියලා. Well, if you really want to know what extreme is, ඇත්තටම අන්තයට යනවා කියන එක ඔබ තේරුම් ගත්තා නම් කුමක්ද කියා? the devil is on one extreme and God is on the other extreme. යක්ෂයා ඒකාන්තක දෙවියන් වහන්සේ තවත් අන්තක. And people call it balanced teaching is to have a little of God and little of the devil and say this is balanced teaching. දැන් මිනිසයන් කියනවා සමබර ගැන්වීමක් ගැන කතා කරනවා. වුන් කියන්නේ කුමක්ද? එහෙමනම් යක්ෂයාගෙන් පොඩ්ඩයි යේසුස් වහන්සේගෙන් පොඩ්ඩයි අරන් God is- සමබර ගැන්වීමක් සාදනවා. God කියලා. is light and the devil is darkness. දෙවියන් වහන්සේ ආලෝකය, යක්ෂයා අන්ධකාරය. There's nothing in between there. ඒ අතර මැද කියා So කිසි when- දෙයක් නැහැ. People call you, you're extremely into this thing. You would say, yes, I'm extremely into the truth of God's word. දැන් කවුරු හරි ඔබට අන්තවාදියෙක් කියලා කිව්වොත් නැතොත් ඔබ අන්තවාදීව මේ දෙයට බැඳී සිටිනවා කියලා කිව්වොත් ඔබ කියන්න ඔව් මම දෙවියන් වහන්සේගේ වචනේ නැමැති සත්‍යතාවයේ අන්තයටම ගිහින් You can say, I'm තිබෙනවා. extremely in love with God. ඔබට කියන්න පුළුවන් අන්තයටම ගිහිලා මම දෙවියන් වහන්සේ සමග ප්‍රේමයෙන් බැඳී I'm සිටිනවා. extremely enjoying the blessings of God's goodness. ඔබට කියන්න පුළුවන් පව අන්තයටම ගිහිලා දෙවියන් වහන්සේගේ යහපත්කම් භුක්ති විඳිනවා. I'm extremely walking in divine health. මම අන්තයටම අන්තවාදීව දෙවියන් වහන්සේගේ දිව්‍යමය සොය අත්දකිනවා. I'm extremely prosperous. මම අන්තයටම උන්වහන්සේගේ සඵලත්වය Because ලබා heaven is සිටිනවා. not a place of bankruptcy. Heaven is a place where there is things that are flourishing. මොකද ස්වර්ගය කියන්නේ බංකොලොත් වෙච්ච තැනක් නොව ඇත්තටම පළදරන්නා වූ ස්ථානයක්. And God never made this world to be in this shape, really. It was not designed by God for the world to be in this shape. ඇත්තටම දෙවියන් වහන්සේ මුලින් නිර්මාණය කළේ මේ ලෝකෙ මේ ආකාරයෙන් මේ ස්වරූපයෙන් තිබෙන්න නොවේ. People say, well, you're so heavenly minded that you're of no earthly good. මනුෂ්‍යයන් සමහර වෙලාවට කියන්න පුළුවන් ඔබ ස්වර්ගීක මනසකින් සිටින නිසා මේ පොළවට කිසි හොඳක් ඔබට නැහැ. You got to say people are so earthly conscious, that's the reason this earth is in this shape. I'm heavenly minded, that's what I'm doing, which is right, and I'm bringing heaven down to earth. ඉතින් කෙනෙක් භෞතිකව මේ පොළවේ මනසක් ඇතිව තිබෙන නිසා තමයි මේ පොළව මේ තරම් නරක තත්වයට පත් වී තිබෙන්නේ. ඇත්තටම ස්වර්ගීක මනසක් ඇතිව සිටිනොත් මටත් හොඳින් සිටමින් මේ පොළවට යහපතක් කරමින් ස්වර්ගය පොළවට ගෙනෙන්න පුළුවන්. I'd rather be heavenly minded. මම ස්වර්ගීක මනසක් ඇතිව සිටීම වඩා හොඳයි. It was the heart and the will of God that heaven, thy will be done as it is in heaven here on earth. දෙවියන් වහන්සේගේ හදවතේ කැමැත්ත හැටියටයි තිබෙන්නේ. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේද කරනු ලැබේවා. As your will, as what is taking place in heaven, let it be taking place here on earth. ස්වර්ගයේ සිද්ධ වෙන්නේ කුමක්ද? සිද්ධ වෙමින් පවතින්නේ කුමක්ද? ඒකම පොළොවේත් සිද්ධ වේවා. Verse 44 says, how can you believe? 44 කියනවා ඔබ කොහොමද විශ්වාස කරන්න How යන්නේ? can you believe? නුඹලාට විශ්වාස කරන්න පුළුවන් කොහොමද? Which receive honor one from another. එකිනෙකාගෙන් ගෞරවය ලබන්නා වූ You want නුඹලාට the praises of people. You Ma- cannot be a true believer. මනුෂ්‍ය ගෞරවය ප්‍රශංසාව හොයන කෙනෙක් නම් ඔබට බෑ සැබෑ දෙහිලිවන්තයෙක් වෙන්න. But you got to receive, but not seek not the honor that cometh only from God. නමුත් පියාණන් වහන්සේගෙන් පමණක් පැමිණෙන ගෞරවය සොයන්න. How can you believe if you receive honor one from another? එකිනෙකාගෙන් ප්‍රශංසාව ලබනවා නම් ඔබ කොහොමද ඔබ පිළිගන්නේ විශ්වාස කරන්න යන්නේ? You and I ought to be seeking the honor that comes from God. ඔබටත් මටත් තිබෙන්නේ දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ගෞරවය සොයන්නයි. When he says, well done,
good and faithful servant. දෙවියන් වහන්සේ ඔබට එතකොට කියන්න යන්නේ මාගේ විශ්වාසවන්ත වූ යහපත් වූ දාසය. In the spirit, I keep hearing this over and over again. Well done, my good and faithful servant. ආත්මයෙන් මම මේක වරින් වර අසමින් සිටිනවා. යහපත් වූ විශ්වාසවන්ත වූ දාසය. I'm not waiting for one fine day for God to come and tap on my shoulder. I have the comforter who is in me. And if I'm doing things in truth, he says, well done and good and faithful servant. ඒක විශේෂ දවසක් එනකම් මං ඉන්න ඕනේ නැහැ දෙවියන් වහන්සේට මට කියන්න යහපත් වූ විශ්වාසවන්ත වූ Okay, going back to දාසය. Jeremiah, we're going to close. අපි යෙරමයා පොත බලලා අවසන් කරන්න I යනවා. will set up shepherds over them, which shall feed them, and they shall fear no more, nor dismayed, neither shall they be lacking, saith the Lord. ඔවුන් පෝෂණය කරන එඬේරුන්ද ඔවුන් කෙරෙහි පත් කරන්නෙමි. ඔව්හු තවත් බය නොවන්නෝය, නොකැළඹෙන්නෝය. එකෙක්වත් නැති නොවන්නේ යයි ස්වාමින් වහන්සේ I will කියනවා. set shepherds over them who would feed them, ඔවුන් පෝෂණය කරන පිණිස මම එඬේරුන් එවන්නෙමි. so that they would never walk in fear. ඔව්හු තවත් බය නොවන්නෝය. So the feeding of God's word will enable you to walk in the spirit. ඉතින් දෙවියන් වහන්සේගේ වචනයෙන් පෝෂණය ලැබුවාම ඒ දේ ඔබට ආත්මෙන් ගමන් කරන්න The සලස්වනවා. feeding of God's word will enable you to walk by faith, not in fear. ඒ පෝෂණය දෙවියන් වහන්සේගේ වචනයෙන් පෝෂණය ලැබෙනවාම ඔබ බයෙන් නොව ඇදහිල්ලෙන් ගමන් So if කරන්න යනවා. you have been living in fear, check yourself out and see, have you been hearing from God? ඉතින් ඔබ බියෙන් ජීවත් වෙනවා නම් ඔබ සෝදිස කර බලන්න. ඔබ දෙවියන් වහන්සේගෙන් අසමින් සිටින කෙනෙක්ද? If he has set up shepherds over you දැන් උන්වහන්සේ ඔබ කෙරෙහි එඬේරුන් පත් කර තිබෙනවා නම් to feed you, ඔබට ඔබ පෝෂණය කරන then you පිණිස should be walking by faith. එහෙමනම් ඔබ ඇදහිල්ලෙන් ගමන් කරන කෙනෙක් විය යුතුයි. No more walking in fear. බියෙන් තවදුරටත් ගමන් කරන්න යන්නේ නැහැ. So keeping ourselves and understanding the purpose of the birth of Jesus. ඉතින් අපි තේරුම් ගන්නවා කුමක්ද යේසුස් වහන්සේගේ උපතෙන් අරමුණු කුමක්ද කියා. He came to save us. උන්වහන්සේ පැමිණි අපව ගලව ගන්නයි. He brought healing into our අපේ bodies. ශරීරවලට උන්වහන්සේ සුවය ගෙනාවා. He went around doing good and destroying the works of the enemy, උන්වහන්සේ යහපත්කම් කරමින් සතුරගේ ක්‍රියාවල් විනාශ කළා. healing all that were oppressed of the devil, යක්ෂයාගෙන් පීඩා ලැබපු සියල්ලන් සුව කළා. and understanding that he's the same yesterday, today, and forever. ඒ වගේම උන්වහන්සේ ඊයේ තදත් සදාටත් එක වගේ කියා අපි තේරුම් ගන්නවා. Just because Jesus died and he rose again, it doesn't mean that he's powerless now. යේසුස් වහන්සේ මිය ගිහිල්ලා නැවත නැගිට්ටා කියන්නේ ඒකෙන් කියවෙන්නේ නැහැ. උන්වහන්සේ දැන් කිසි බලයක් නැහැ කියා. As much as he was powerful before he went to the cross, he is the same yesterday, today, and forever. දැන් කුරුසයට යන්න කලින් උන්වහන්සේ කුමන ආකාර බලයකින් සිටියද? උන්වහන්සේ ඊයේ තදත් හෙටත් සදාටම එක වගේම සිටිනවා. He is the same yesterday and forever. ඊයේ සදාටත් උන්වහන්සේ එක වගේ සිටිනවා. Right? So let's believe that he came to save us and make us children of God. ඉතින් අපි විශ්වාස කරමු උන්වහන්සේ පැමිණි උන්වහන්සේ අපිව ගලවා අපිව දේව දරුවන් බවට පත් කර තිබෙන බව. And let's enjoy the life that he has given ඒ us. වගේම උන්වහන්සේ අපිට දී තිබෙන මේ ජීවනය අපි භුක්ති විඳිමු. Life in Christ Jesus. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ තිබෙන ජීවනය. We're no longer going to live under death, but we're going to live the life of Jesus. තව දුරටත් අපි මරණය යටතේ නොව යේසුස් වහන්සේගේ ජීවනය තුළ ජීවත් වෙනවා. Let's pray. අපි යාඥා කරමු. Thank you, Jesus. ස්තුතියි යේසුනි. Praise your glorious ඔබේ name. මහිමවත් නාමයට ප්‍රශංසා Shall we all වේවා. rise up to our feet and අපි සියලු worship දෙනාම him නැගිට උන්වහන්සේට නමස්කාර and thank කරමුද? God for his birth උන්වහන්සේගේ උපත නිසා උන්වහන්සේට ස්තුති කියමු. and also for his death ඒ වගේම උන්වහන්සේගේ මරණය නිසා. and also his ඒ resurrection? වගේම උන්වහන්සේගේ නැවත නැගිටීම නිසා. We rejoice අපි ප්‍රීති වෙනවා. for all what he is and who he is and what he has accomplished for us. උන්වහන්සේ කවුද කියන කාරණාවටත් උන්වහන්සේ අප උදෙසා ඉෂ්ට කර තිබෙන කාරණාවල් Children of the නිසා. Most High God. අපි අති උතුම් දෙවිඳුන්ගේ දරුවෝ. Thank God for this purpose was Jesus born that I might become a child of God. මේ කාරණාව පිණිස උන්වහන්සේ උපත ලැබුවා මම දේව දරුවෙක් වෙන පිණිස. And also that I might hear from God. ඒ වගේම මට උන්වහන්සේගෙන් දැන් අසන්න ඇහෙනවා. I can hear from God. මට උන්වහන්සේ කියන දේ ඇහෙනවා. That was the reason that Jesus was born ඒ for. නිසයි ඒ නිසා තමයි උන්වහන්සේ උපත ලැබුවේ. That he can become my good shepherd so that I can become his sheep. උන්වහන්සේ මගේ යහපත් හෙනේර වෙන පිණිසත් මම උන්වහන්සේගේ බැටළු
දරුවෙක් වෙන පිණිස. Dogs and swines don't hear the shepherd's voice, but the good shepherd's voice can be heard by his own sheep. ඌරුන්ට බල්ලන්ට එඬේරුන්ගේ හඬ ඇහෙන්නේ නැහැ. නමුත් බැටළුවන්ට තමයි ඔවුන්ගේ එඬේරගේ හඬ ඇහෙන්නේ. So Jesus said, to this end was I born, ඉතින් යේසුස් වහන්සේ කිව්වා මේ කාරණාව පිණිස මම උපත ලැබුවා. that they who are in the truth might hear my voice. සත්‍යයෙන් මෝ සියල්ලෝ මාගේ හඬ අසති කියා. So you are of truth, born again, ඉතින් ඔබ නැවත උත්පාදනය ලැබලා සත්‍යයෙන් උපත so that ලබා. now you can rejoice දැන් ඔබට මේ මිනිසා ප්‍රීති වෙන්න and පුළුවන්. thank God for his grace. උන්වහන්සේගේ අනුග්‍රහයට ස්තුති කරන්න පුළුවන්. Hallelujah. If somebody Hallelujah. is not born into the family of God right now, you can be born to the family of God. දෙවියන් වහන්සේගේ පවුලට කෙනෙක් උපත නොලබා සිටිනවා දැන් පුළුවන් ඔබට දෙවියන් වහන්සේගේ පවුලට උපත ලබන්න. Maybe you're viewing right now. මේ දේ දැන් ඔබ නරඹමින් සිටිනවා වෙන්න පුළුවන්. The same Spirit of the Lord that is here in this place is moving in your heart. මේ ගොඩනැගිල්ල තුල ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේගේ ආත්මයම ඔබගේ හදවත තුල දැන් ක්‍රියා කරනවා. You might say, how can I pray this prayer? ඔබ කියාවි කොහොමද මම මේ යාඥාව කරන්නේ? Let's pray together. අපි එකට එකතු වී යාඥා Let's කරමු. encourage every one of us here. Let's encourage those who are not saved right now, and every one of us, let's pray this prayer. ගැලවීම නොලබා සිටින අයවත් අපි ධෛර්යමත් කරමින් අපි මේ යාඥාව කරමු. Let's say, oh God in heaven, ස්වර්ගීක පියාණනි, oh God in heaven, ස්වර්ගීක පියාණනි, I believe මම අදහ ගන්නවා that Jesus is Lord. යේසුස් ස්වාමීන්ය කියා. I believe මම අදහනවා that God raised දෙවියන් වහන්සේ Jesus Christ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නැගිට්ටුවා from the කියා. dead. මරණින් නැගිට්ටුවා කියා. Come into my heart. දැන් මගේ හදවතට පැමිණෙන්න. I receive you, මම ඔබව පිළිගන්නවා. Lord of my life. මගේ ස්වාමියා හැටියට. Thank you, Lord, ස්තුතියි පියාණනි. for filling me with your spirit ඔබේ ආත්මයෙන් මාව පිරෙව්වට. and calling me a child of මාව God. දේව දරුවෙක් කියා ඔබ හැඳින්වුවට. In Jesus' name. යේසුස්ගේ නාමයෙන්. Amen. ආමේන්.